ආයුබෝවන් ආදරණීය දරුවනි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ සාහිත්‍ය සංග්‍රහයේ එන 9 වෙනි පාඩම 11 ශ්‍රේණියට නියමිත උග්ගසේන සිටුපුත්‍රයාගේ කතා වස්තුව පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. උග්ගසේන සිටුපුත්‍රයාගේ කතා වස්තුව පාඩම උපුටාගෙන තියෙන්නේ සද්ධර්ම රත්නාවලිය කියන කෘතියෙන්. සද්ධර්ම රත්නාවලිය රචනා කරන්නේ ධර්මසේන හාමුදුරුවෝ. උන්වහන්සේ වැඩ සිටියේ දඹදෙණි යුගයේ 13 වෙනි සියවසේ. ධර්මසේන හාමුදුරුවන්ගේ සද්ධර්ම රත්නාවලිය අඩංගු වෙන කතාවස්තු ධර්මසේන හාමුදුරුවෝ අලුතින් නිර්මාණය කරපු කතා නෙවෙයි. මේ කතා උපුටාගෙන තියෙන්නේ ධම්මපදට්ට කතාව කියන පොතෙන්. බුද්ධඝෝෂ කියන හාමුදුරුවෝ පාලියෙන් නිර්මාණය කරපු පොතක් තමයි ධම්මපදට්ට කතාව කියලා කියන්නේ. අපේ ත්‍රිපිටකයේ ග්‍රන්ථ අතරින් එනෙක් ග්‍රන්ථයක් තමයි ධම්මපදයේ කියන කෘතිය. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා සූත්‍ර පිටකයේ කොටස් 5කට බෙදෙනවා. මෙන්න මේකෙන් කුද්දක නිකායට අයිති පොත් අතරින් එකක් තමයි ධම්මපදයේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථානවල ධර්ම දේශනා කරනකොට දේශනා කරපු ගාථා තමයි මේ ධම්මපදයේ අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ ධම්මපදයේ එන ගාථා සහ ඒකට අදාළ කතා වස්තු බුද්ධඝෝෂ හාමුදුරුවෝ විස්තරාත්මකව පාලියෙන් ධම්මපදට්ට කතාවේ ලියනවා. මෙන්න මේ ධම්මපදට්ට කතාවේ එන කතා වස්තුන් ටික තමයි ධර්මසේන හාමුදුරුවෝ සද්ධර්ම රත්නාවලිය යන නමින් සිංහලෙන් ලියන්නේ. ධම්මපදට්ට කතාවට අමතරව ත්‍රිපිටකයේ තවත් කෘති අතරින් කතා වස්තු කීපයක්ම ධර්මසේන හාමුදුරුවෝ මේ කෘතියට අරගෙන තියෙනවා. හැබැයි බහුතරයක් කතා අරගන්නේ ධම්මපදට්ට කතාවෙන්. හැබැයි ධර්මසේන හාමුදුරුවෝ මේ කෘතිය නිර්මාණය කරද්දී අනුගමනය කරපු රචනා විදියක් තියෙනවා. උන්වහන්සේ කියනවා පාලි ක්‍රමයේ හැර අප අර්ථය පමණක්ගෙන කළා වූ ප්‍රබන්ධයෙහි ක්‍රම විලංඝනාදී අඩුපාඩු ඇතත් කියලා උන්වහන්සේ කියනවා. මම පාලියෙන් කතාවේ අර්ථය විතරයි ගත්තේ. පදෙන් පදේ පරිවර්තනය කළේ නෑ කියලා. පාලි කතාවේ අර්ථය අරගෙන උන්වහන්සේ සිංහලෙන් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ ධම්මපදට්ට කතාවේ එන කතා වස්තුන් අතරින් බහුතරයක් කතා සද්ධර්ම රත්නාවලිය අන්තර්ගත වෙනවා. ඉතින් සද්ධර්ම රත්නාවලියේ එන කතා වස්තු 308 අතරින් අද අපි කතා කරන්න යන උග්ගසේන සිටුපුත්‍රයාගේ කතා වස්තුව කියන්නේ 256 වෙනි කතාව. අපි දැන් උග්ගසේන සිටුපුත්‍රයාගේ කතාව දිහාට හැරුණොත් ධර්මසේන හාමුදුරුවන්ගේ කතා ශෛලියේ තියෙන ලක්ෂණයක් තමයි හැම කතාවක්ම කියන්න කලින් ඇයි මම මේ කතාව කියන්නේ කියලා කෙටියෙන් කියන එක. නැත්තම් අරමුණ පැහැදිලි කරන එක. එතකොට මේ උග්ගසේන සිටුපුත්‍රයාගේ කතා වස්තුව ඉදිරිපත් කරන්නේ කුමන අරමුණකින්ද? ධර්මසේන හාමුදුරුවෝ උග්ගසේන සිටුපුත්‍රයාගේ කතා වස්තුව ඉදිරිපත් කරන්නේ ඇයි කියලා උන්වහන්සේ කතාවේ මුලින්ම දක්වනවා මෙන්න මෙහෙම. තවද උගනිතත් නිර්වද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් අයිහ ලෞකික ප්‍රයෝජනයක් මුත් පාරලෞකික ප්‍රයෝජන නැති නියාම හඟවන්ට උග්ගසේන නම් සිටුපුත්‍රයාගේ කතා වස්තුව කියමු. ඇයි ධර්මසේන හාමුදුරුවෝ මේ කතාව ලියන්නේ? ඒ තමයි
අපි ඉගෙන ගන්නකොට නිර්වද්‍ය ශිල්පයක් ඉගෙන ගන්න ඕනේ. නිර්වද්‍ය ශිල්පයක් ඉගෙන ගත්තොත් අයිහ ලෞකික කියන්නේ මෙලෝ වශයෙන්ුත් පාරලෞකික කියන්නේ පරලෝ වශයෙන්ුත් ප්‍රයෝජනයක් ලැබෙනවා. හැබැයි සාවද්‍ය ශිල්පයක් වැරදි ශිල්පයක් ඉගෙන ගත්තොත් ප්‍රයෝජනෙ ලැබෙන්නේ අයිහ ලෞකික වශයෙන් විතරයි. ඒ කියන්නේ මෙලෝ වශයෙන් විතරයි. එහෙනම් මෙලොවටත් පරලොවටත් ඵලදායී ශිල්පයක් ඉගෙන ගන්න කියලා පෙන්වන්න තමයි කියලා දෙන්න තමයි මේ කතා වස්තුන් වහන්සේ අපට කියලා දෙන්නේ. දැන් ධර්මසේන හාමුදුරුවෝ මේ කතාව ඉදිරිපත් කරන්නේ කොහොමද? ඔන්න කතාවේ ආරම්භයේම නටක විද්වතුන් ගැන කියනවා. නටක විද්වතුන් කියන්නේ කරනම් ශිල්පී, නර්තන ශිල්පීන් කියන අදහස. මේගොල්ලෝ සමාජින් පහළ කුලයක්. මෙයාලගේ ක්‍රමය තමයි රැකියාව තමයි ගමින් ගම රටින් රට යමින් තමන්ගේ කරනම් ශිල්ප පෙන්නමින් ඒවා ඉදිරිපත් කරමින් මිනිස්සුන්ගෙන් මුදල් ලබා ගන්න එක. ඉතින් බරණැස් නුවරට ඔය වගේ නටක විද්වතුන් 500ක් විතර අවුරුද්දකට සැරයක් අවුරුදු එකහමාරකට සැරයක් එනවා. ඇවිල්ලා මේ කරනම් ශිල්ප පෙන්නලා රජතුමාව සතුටු කරලා රත්තරන් හිමත් ලබා ගන්නවා. ඒ රත්තරන් වලට අමතරව තවත් බොහෝමයක් තෑගි භෝග මේගොල්ලෝ ලබා ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම එක කණ්ඩායමක ඉන්නවා කඹේ නටන එකෙකුගේ. ඒ කියන්නේ කඹ උඩ ඇවිදිනවා. ඔයගොල්ලෝ දැකලා ඇති අර සර්කස් කණ්ඩායම් තියෙන කඹ උඩ ඇවිදිනවා, බයිසිකල් පදිනවා, විවිධ දේවල් කරනවා. මෙන්න මෙහෙම කරන පුද්ගලයෙකුගේ දියණියක් ඉන්නවා. මෙයා ඉහළ අහසේ ඉඳලා සක්මන් කරනවා, ගීත ගයනවා, නටනවා. මෙන්න මෙයාගේ කරණම් ශිල්ප බලන්න යනවා උග්ගසේන කියන සිටු පුත්‍රයා තමන්ගේ යාළුවෙක් එක්ක. දැන් මෙයා මේ ගෑනු ළමයාගේ මේ නර්තනයේ දිහා බලන් ඉන්නකොට මේ ගෑනු ළමයාගේ ලස්සන රූපේ දැකලා සිටු පුත්‍රයා මෙයාට වසඟ වෙනවා. දැන් ධර්මසේන හාමුදුරුවෝ මේ ගැන කියනවා උඩ අහසේ මේවා නටනකොට ගීත ගායනකොට වායෝ දාත් වාදික රූප කලාප විකාරයේ බලවත් නියාව. ඒ කියන්නේ වාතය අධික ලෙස තියෙන මේ රූපය. දැන් අපේ ශරීරයේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ කොටස් හතරේ. ඉතින් මේ ඇඟ හොඳට නමන්න, පෙරලන්න, කරකවන්න හැකියාව ලැබෙන්නේ වායු ගුණය අධිකව තියෙන ශරීරයක. විශේෂයෙන්ම කරණම් ශිල්ප පෙන්වන්න, නර්තන කරන්න අයගේ ශරීරවල තියෙන නම්‍යශීලී බව අනිත් අයට වැඩි. ඒ නම්‍යශීලී බව ඉන්නේ ඇයි? මේ ශරීරයේ වායු ගුණය අධික නිසා. ඉතින් මේ වායු ගුණය අධික වූ මේ ගෑනු ළමයාගේ නර්තනය ඇත්තටම විකාරයක් කියලා මෙයා හිතන්නේ නැහැ. මෙයා මේ ගෑනු ළමයාගේ ශරීරයට වසඟ වෙනවා. වසඟ වෙලා මෙයාට ආදරය කරන්න පටන් ගන්නවා. මෙයා ගෙදර ඇවිල්ලා ඇඳට නැගිලා බතුත් නොකා ඉන්නවා. ඌම පතා බතුත් නොකා. දැන් අම්මට තාත්තට හරි ප්‍රශ්නයක්. අම්මයි තාත්තයි ඇවිල්ලා අහනවා ඇයි කියලා. එතකොට සිටු පුත්‍රයා ගෑනු ළමයා ගැන කියනවා මට එයා ලැබුණොත් මම ජීවත් වෙනවා, නොලැබුණොත් මම ජීවත් වෙන්නේ නෑ කියලා. නොලදොත් මියෙමි, ලදොත් ජීවත් වෙමි. එතකොට මේ අම්මයි තාත්තයි කියනවා පුතේ ඒගොල්ලෝ ඔයාට ගැලපෙන්නේ නෑ. ඒ ගෑනු ළමයා ඔයාට ගැලපෙන්නේ නෑ. තරම් තැනකින් සරණක් ගෙනවුත් පාවා දෙන්න. අපිට ගැලපෙන තැනකින් කුලයෙන්, ධනයෙන්, බලයෙන් මේ හැම එකකින්ම ගැලපෙන පවුලකින් ගෑනු ළමෙක් අපි ඔයාට ගෙනල්ලා කසාද බඳලා දෙන්න. ඔය ගෑනු ළමයා ගැන තියෙන අදහස අතාරින්න කියලා මේ අම්මයි තාත්තා ඉල්ලනවා. නමුත් සිටු පුත්‍රයා නෙමේ ඒ අදහස අයින් කරගන්න කැමති. එයා අර ගෑනු ළමයාම ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. බැරිම තැන මේ අම්මයි තාත්තයි මේ සිටු පුත්‍රයාගේ යාළුවට එන්න කියලා මසුරන් 1000ක් දීලා, රන්කාසේ 1000ක් දීලා කියනවා අර ගෑනු ළමයාගේ තාත්තට ඔය සල්ලි දීලා ඒ ගෑනු ළමයාව එක් කරගෙන ඉන්න මෙයාට විවාහ කරලා දෙන්න කියලා. බලන්න මේ අම්මගේ තාත්තගේ පුතාට තියෙන ආදරය කොච්චරද කියලා. තමන්ගේ පවුලට ගැලපෙන්නේ නැති පහළ කුලේ මේ ගෑනු ළමයව පුතාට විවාහ කරලා දෙන්න තීරණය කරන්නේ ඇයි? තමන්ගේ පුතාට තියෙන ආදරය නිසා. ඒ පාර මේ යාළුවා ගිහිල්ලා අර විද්වත් දියණියගේ තාත්තට මේක දෙනවා. මසුරන් 1000 දීලා කියනවා මෙන්න මෙහෙමයි ඔයාගේ දුව ඉල්ලනවා මේගොල්ලෝ විවාහ
කරගන්නේ මෙන්න මේ සිටු පුත්‍රයාට කියලා. එතකොට විද්වත් දියණියගේ තාත්තා කියනවා එයා දීලා කොහොමද? අනිත් එක මම මගේ දුව රන් කාසි වලට විකුණන්නේ නැහැ. එයා නිසා තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා එයාව නම් මම විකුණන්නේ නැහැ. හැබැයි ওই සිටු පුත්‍රයා මගේ දුව ලැබෙන්නේ නැත්තම් මැරෙනවයි කියලා කියනවා නම් නිකරුණේ මැරෙන එක අපරාධයක් නේ. එයාට කියන්න අපේ පවුලට එන්න කියලා. අපේ කුලයට එන්න කියලා. එතකොට මම මගේ දුව කසාද බඳලා දෙන්නම් කියලා. මෙයාත් හිතන්නේ නැතුව ඇති සිටු පුත්‍රයා ඒ කියලා. දැන් මේ පණිවිඩයේ ගිහිල්ලා අර යාළුවා අම්මටයි තාත්තටයි කියන උග්ගසේනගේ. අම්මයි තාත්තයි හරියට සතුටු වෙනවා. දැන් ඉතින් මේ පණිවිඩය කිව්වහම නම් පුතා අනිවාර්යයෙන්ම මේකට අකමැති වෙයි. ඇත්තටම ඉතින් කවුද කැමති ඉහළ ධනයක් තියෙන, ඉහළ බලයක් තියෙන, ඉහළ පිළිගැනීමක් තියෙන මහා සිටු කුලයේ අතහැරලා මේ පහළ කුලයකට යන්නේ. ගියොත් ආපහු මේ ඉහළ කුලයට එන්නත් බෑ. ඉතින් ඒ නිසා සිටු පුත්‍රයා මේ වැඩේට අකමැති වෙයි කියලා හිතලා අම්මයි තාත්තයි ගිහලා කියන පුතේ අන්න අරගොල්ලෝ කියනවලු මෙහිම ඔයාට ඒ පවුලට එන්න කියලා. අම්මයි තාත්තයි හිතුවේ සිටු පුත්‍රයා මේක ප්‍රතික්ෂේප කරાવી කියලා. නෑ. කිව්ව පමාවට සිටු පුත්‍රයා කියනවා එහෙනම් මම ඒගොල්ලෝගේ කුලයට යනවායි කියලා. නෑයන් සියන් නොයික්ලසින් කීවත් ඥාතීන් හිත මිතුරන් අම්මා තාත්තා මොනවා කිව්වත් ඒ සියල්ල අතහැරලා දාලා අර ගෑනු ළමයාගේ කුලයට යනවා. ඉතින් ගෑනු ළමයාගේ තාත්තා බැලුවා මෙයාට කරණම් ශිල්ප ඒ වගේ දේවල් මුකුත් බෑ. හැබැයි ඉතින් මේ කරණම් ශිල්ප පෙන්නෙමින් තනින් තනින් යනකොට මේ බඩු මුට්ටු ඇදගෙන යන්න ඕනේ, කරත්ත දක්වන්න ඕනේ, කූඩාරම් ගහන්න ඕනේ. මේවත් කරන්න කවුරු හරි ඕනේනේ. ඒකටවත් යොදා ගන්න පුළුවන් කියලා මේ ගෑනු ළමයාව මේ සිටු පුත්‍රයාට විවාහ කළ දීලා එයාගේ පවුලට මෙයාව බඳ ගන්නවා. දැන් එදා ඉඳලා මේ සිටු පුත්‍රයා කම්කරුවෙක් වගේ 16ක් වගේ මේ ගෙදර වැඩ කරනවා. නැත්නම් මේ පවුලේ වැඩ කරනවා. කූඩාරම් ගහනවා, තැන් තැන් වලට බඩු සෝගෙන යනවා, කරත්ත දක්වනවා. මේ වගේ විශාල වැඩ කොටසක් මේ තරුණයා අර ගෑනු ළමයාට තියෙන ආදරය නිසා කරගෙන යනවා. දැන් මෙහෙම කාලය ගත වේගෙන යනකොට මේ සිටු පුත්‍රයාට දාව අර ගෑනු ළමයා දරුවෙක් ප්‍රසූත කරනවා. දැන් මේ දරුවා නලවනකොට මේ ගෑනු ළමයා කියනවා මෙන්න මෙහෙම ගැල්රත්න උන්ගේ පුත කුමකුත් නොදත්ත උන්ගේ පුත ආදී වශයෙන් මේ සිටු පුත්‍රයාට අපහාසයක් වෙන විදිහේ දේවල් කියමින් දරුවව නලවනවා. දැන් සිටු පුත්‍රයා හරක්ට තනකොළ කපලා ගෙනල්ලා දානවා, කරත් දක්වනවා. මේ දේවල් කරන ගමන් අහන් ඉන්නවා මොකද්ද මෙයා මේ කියන්නේ? මටද මේ කියන්නේ? අහලා බලන්න ඕනි කියලා හිතලා මෙයා අර ගෑනු ළමයෙක්ගෙන් අහනවා ඔය මටද ඔහොම කියන්නේ? එතකොට ගෑනු ළමයා කියනවා නැතු වෙන කාට කියන්නද? තමුසෙට තමයි කියන්නේ. වෙන කවුරුවත් කරන වැඩද මම කියන්නේ? තමුසේ කරන වැඩම තමයි මම මේ කියන්නේ කියලා කියනවා. එතකොට සිටු පුත්‍රයාට හරි කලකිරීමක් ඇති වෙනවා. එයා කියනවා මම මේ විද්වත් කුලයටත් ආවා. ඔයා නිසයි මම මේ විද්වත් කුලයට ආවේ. එහෙම ඇවිල්ලා මට ඔය නපුරුත් ඇසුව මොනවාද? මම නරක වචනත් අහන්න ඕනේද මම? බැනුම් අහන්නත් ඕනේද? ඔය විදිහට බැන්නොත් මම යන්න කියලා මෙයා පොඩ්ඩක් බිරිඳට තර්ජනය කරනවා. මෙයා හිතනවා මේ තර්ජනය කරාම බිරිඳ බය වෙලා මේ බණින එක නවත්තයි කියලා. නමුත් සිද්ධ වෙන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක්. ධර්මසේන හාමුදුරුවෝ එක ලස්සන උපමාවකින් කියනවා. මොකද්ද උපමාව? අවකප්පණයෙන් සෑදු අසු රෑන අල්වා ඇදි ඇදිසේ දුවන්නාසේ. දැන් අස්සයට සෑදලිය දානකොට වැරදි විදියට දැම්මොත් මොකද වෙන්නේ? අස්සයට සෑදලිය දානකොට මෙහෙම ඇද්දාම නතර වෙන්න අතහැරියාම දුවන්න තමයි සාමාන්‍යයෙන් දාන්නේ. හැබැයි ඕක මාරු කරලා දැම්මොත් මොකද වෙන්නේ? අදින්න මේ නාස්ලනුව බුරුල් වෙනවා, අස්සය දුවනවා. දැන් අවකප්පණයෙන් සෑදු අසු රෑන අල්වා ඇදි ඇදිසේ දුවන්නාසේ. දැන් උනේ මොකද්ද? සිටු පුත්‍රයා කොහොම බැන්නොත් මම දාලා යනවායි කියලා කිව්වාම එයා බලාපොරොත්තු වුණාට වඩා වෙනස් ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයක් තමයි බිරිඳගෙන් ලැබෙන්නේ. එයා කියනවා තමුසේ මට ගියත් එකයි නැතත් එකයි. තමුසේ වගේ කිසිවක් දන්නේ නැති කෙනෙක් එක්ක නිකමෙක් එක්ක මම මොකටද ජීවත් වෙන්නේ? යනවා නම් යනවා කියලා.
සිටු පුත්‍රයා බලාපොරොත්තු වුණේ බින තමන් නතර කරගනි බණින එක නවත්තයි කියලා. නමුත් වෙන්නේ ඒක අනිත් පැත්ත. ඒ වෙලාවේ සිටු පුත්‍රයා කල්පනා කරනවා ඇයි මේ ගෑනු ළමයා නැත්තම් මේ තමන්ගේ බිරිඳ මෙච්චර ආඩම්බරින් එයාව ප්‍රතික්ෂේප කරන්න කියලා. එයා කල්පනා කරනවා මට වඩා කුලයෙන් උසස්සත් නෙමෙයි. මම සිටු කුලයේ කෙනෙක්. මට වඩා ධනෙන් උසස් කෙනෙකුත් නෙමෙයි. අපේ පවුලයට මේට වඩා ධනෙ තියෙනවා. හරි. මෙයා ලස්සනයි. රූප සම්පන්නයි. අනිත් පැත්තෙන් මෙයාට කර්ණම් ශිල්පේ පුළුවන්. මේ දෙක නිසා තමයි මෙයා මට මේ දොස් කියන්නේ. හොඳයි. ඔයා ඔය ඉගෙනගත්ත කර්ණම් ශිල්පය උපතින්ම ගෙනාපු දෙයක් නෙමෙයිනේ. ඒ නිසා මමත් ඕක ඉගෙන ගන්නවා. ඔයා ඉගෙන ගත්ත වගේම මාත් ඕක ඉගෙන ගන්නවායි කියලා ගෑනු ළමයාගේ තාත්තගේ ළඟට ගිහිල්ලා මාමා ළඟට ගිහිල්ලා කියලා මේ කර්ණම් ශිල්පය ඉගෙන ගන්න පටන් ගන්නවා. බොහොම ටික කාලෙකින් සිටු පුත්‍රයා මේ කර්ණම් ශිල්පී තාම දක්ෂයෙක් බවට පත් වෙනවා. දැන් මෙයාට බිරිඳකින්වත් කාගින්වත් තර්ජනයක්වත් වෙනවැදීමක්වත් නැහැ. දැන් වෙනද වගේ මලු කර ගහගෙන බර ඇදගෙන හරක් දක්කගෙන එහෙම යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මෙයා දක්ෂ කර්ණම් ශිල්පියෙක්. දැන් ගමින් ගමට යන්නේ මෙයා දක්ෂ කර්ණම් ශිල්පියෙක් විදියට. දැන් මෙයාට අනිත්යට ලැබුණා වගේම පිළිගැනීමක් ලැබෙනවා. මෙයා මෙහිම කර්ණම් ශිල්ප පෙන්නමින් ගිහිල්ලා එයා උපන් නගරෙටම රජගහ නුවරටම ආපහු වෙනවා. දැන් මෙයා ලැජ්ජ වෙන්නේ නැහැ. තමන් උපන් නගරය ඒකට ඇවිල්ලා යාගේ යාළු ඉස්සරහා කර්ණම් ශිල්පේ පෙන්වන්න සිද්ධ වෙනවා කියලා මෙයා ලැජ්ජ වෙන්නේ නැහැ. මේ ඇවිල්ලා කියන අද ඉඳලා 7 වෙනි දවසේ දින 7ක් ගියාම මම කර්ණම් ශිල්ප පෙන්නනවා. බලන්න කැමති අය එන්න කියලා. දැන් ඔන්න දින 7ක් ගත වෙලා 7 වෙනි දවසේ උග්ගසේන සිටු පුත්‍රයා කර්ණම් පෙන්වන්න සූදානම් වෙලා ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ දා උදෑසන පාන්දර අලියම් වෙලාවේ ලෝකේ දිහා බලනවා. ඒ බලනකොට බුදුහාමුදුරුව දකිනවා උග්ගසේනව. අද මම එතෙන්ට ගිහිල්ලා උග්ගසේනට බණපදයක් කිව්වොත් එයා රහත් භාවයටපත් වෙනවා කියලා දකින බුදුහාමුදුරුව උග්ගසේන කර්ණම් ශිල්ප පෙන්වන වේලාවට භික්ෂුන් වහන්සේලාත් එක්ක එම ස්ථානයට වැඩම කරනවා. ඔන්න දැන් උග්ගසේන රියන් 60ක් උස උණ දණ්ඩක් උඩට නැගලා ඉන්නවා. එයාගේ වටේට අට්ටාල පිට අට්ටාල ගහලා මෙසිමත් මෙසි බැඳ දැන් ඉන්නවා ජනතාව මේ කර්ණම් ශිල්ප බලන්න. මෙයා අර උණ දණ්ඩ උඩට නැගලා නගිනකොට දැන් ගමේ අය කෑ ගහනවා. ඔල්වර සම්දිනවා. මෙයා ඉතින් ඇඟිලි පෑ හිඟි කොටලා මේ ඇඟිලි පෙන්නලා හිඟි කරලා ඔන්න උඩටම නැගලා දැන් මේ උණ දණ්ඩේ රියන් 60ක් උස උණ දණ්ඩේ උඩටම ගිහිල්ලා මේ වටේට හරියට අර ෆෑන් එකක පෙත්තක් රූම් පෙත්තක් කරකැවෙනවා වගේ මෙහෙම වේගෙන් රවුම් 7ක් කරකැවිලා උණ දණ්ඩ උඩ හිට ගන්නවා. ඔන්න ඔය වෙලාවේ බුදුහාමුදුරුවොත් මේ ස්ථානෙට ඇතුල් වෙමින් ඉන්නේ. උන්වහන්සේ අදිෂ්ඨානයක් කරනවා හැමෝම උග්ගසේන දිහා බලන්න එපා. හැමදෙනාම මගේ දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් කරනවා. බුදුවරයෙක් අදිෂ්ඨානයක් කරොත් ඒක අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මොකද වෙන්නේ? මිනිස්සු කිසිම කෙනෙක් උග්ගසේනගේ කර්ණම් දිහා බලාගෙන ඉන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දිහා බලන් ඉන්නවා. දැන් උග්ගසේන කර්ණම් ටික ගහලා උණ දණ්ඩ උඩ හිටගෙන බලනකොට කවුරුවත් තමන්ගේ දිහා බලාගෙන නැහැ. උග්ගසේන කලකිරීමටපත් වෙනවා. අපරාධි. මම මෙච්චර කාලයක් ඉගෙනගත්ත ශිල්පය බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ හැමදාම දකින්න ඉන්න කෙනෙක්. මම මේ අවුරුද්දකට මාස 6කට අවුරුදු 1කමාරකට සැරයක් ඇවිල්ලා මේ අරුමයක් සේපානා පුතුම උපදවන විදිය දේවල් මම මේ පෙන්නනවා. කවුරුවත් මගේ දිහා බලන්නේ නැහැ. අර අමුත්තෙක් දිහා බලනවා වගේ බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්න හැටි බලන්න. අපරාධි මං ඉගෙන ගත්ත ශිල්පේ කියලා මෙයා කලකිරීමටපත් වෙනවා. ධර්මසේනාඳුර ලස්සන උපමාවක් යොදා ගන්නවා. පැසුණු ගොයම් මුල් වූ වාසේ පැහිගෙන එන ගොයම විනාශ වෙලා ගියා වගේ උග්ගසේන කලකිරීමෙන් දැන් උණ දණ්ඩ උඩ ඉන්නවා. ඔන්න ඔය වෙලාවේ බුදුරජාණන් වහන්සේ උග්ගසේනගේ හිත කියවනවා. කියවලා මුගලන් හාමුදුරුවන්ට කතා කරලා කියනවා මුගලන් හාමුදුරුවනේ ගිහිල්ලා උග්ගසේනට කියන්න එයාගේ කර්ණම් ශිල්ප පෙන්වන්න කියලා. ඉතින් මුගලන් හාමුදුරුවොත් ඒ උණ දණ්ඩ කිට්ටුවට ගිහිල්ලා කියනවා ගාතාවක් මෙන්න මේ විදිහට. ඉංගපස්ස නටපුත් උග්ගසේන මහබ්බල
කරෝහි රංගං පරිසාය හාසයස්සු මහජනං. ඒ කියන්නේ මහා බලයක් තියෙන උග්ගසේන මේ පැත්ත බලන්න. ඉංග පස්ස නටපුත් උග්ගසේන මහ බල. කරෝහි කරන්න රංග පරිසාය ඔබේ රංගනීය මැනවින් හාසයස්සු මහජනං මහජනයා සතුටු කරන්න. ඒ පාර උග්ගසේනත් හරියට සතුටු වෙනවා. බුදුහාමුදුරුවෝයි මුගලන් හාමුදුරුවෝයි මේ හැමෝම මගේ ශිල්ප බලන් හරි ආසාවෙන් ඉන්න කියලා මෙයා සතුටටපත් වෙනවා. එයා කියනවා මෙන්න මෙහෙම ඉංග පස්ස මහා පඤ්ඤ මොග්ගල්ලාන මහින්දික කරෝමි රංගං පරිසාය හාසයාමි මහජනං. මේ පැත්ත බලන්න මහා ප්‍රඥාවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ පැත්ත බලන්න. මහා ඉර්ධි බලයක් තියෙන මුගලන් හාමුදුරනේ මේ පැත්ත බලන්න. මම රංගනීය මැනවින් කරනවා මහජනයා සතුටු කරනවා කියලා සතුටෙන් මෙයා වෙනද ගහන්නේ රවුම් 7යි කරණම් 7යි එදා 14ක් රවුම් කරකැවෙනවා. කරකැවිලා මේ උණ දණ්ඩ උඩ හිට ගන්නවා. මේ විදිහට උග්ගසේන සිටු පුත්‍රයා කරණම් පෙන්නලා ඉවර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා උග්ගසේන සිටු පුත්‍රය ඔය කරණම් ඒ වගේම ඔය නර්තන ඕවට තියෙන ආසාව අතහැරලා දාගන්න. ඔය වැඩක් නෑ. ඔබ අතීතයේ පංචස්කන්ධය කෙරෙහි තියෙන ආසාව අතාරින්න. වර්තමානයේ පංචස්කන්ධයේ තියෙන ආසාව අතාරින්න. අනාගතයේ පංචස්කන්ධයේ කෙරෙහි තියෙන ආසාව අතාරින්න. පංචස්කන්ධය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහ. මේ වගේ තමයි මේ සංසාරයට බැඳීම් ඇති වෙන විදිය. බැඳීම් ඇති කරන්නේ මේ පංචස්කන්ධය හරහා. ඉතින් ඔබ අතීතයේ බැඳීමක් අතාරින්න. වර්තමානයේත් ඔබ ගැලෙන්න එපා, ඇලෙන්න එපා, බැඳෙන්න එපා. ඔබ අනාගතේ ග්‍රහණය කරගන්න යන්නත් එපා. බුදුහාමුදුරුවෝ කියන්නේ අතීතේවත් අනාගතේවත් වර්තමානේවත් නොයලී ජීවත් වෙන්න කියලා උග්ගසේනට කියනවා. උණ දණ්ඩ උඩ ඉන්න උග්ගසේනට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මී තාම හොඳින් තේරෙනවා. මෙයා රහත් භාවයටපත් වෙනවා. උණ දණ්ඩෙන් බැහැලා බොහෝම සංසුන්න බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ 60 වයස් ගිය මහතෙර කෙනෙකුන් වහන්සේ වගේ. ඇවිල්ලා බුදුහාමුදුරන්ට පසඟ පිහිටෝල වැඳලා කියනවා ස්වාමීනි මාව මහාන කරන්න කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ ඒව මහාන කියලා අත දික් කළා විතරයි උග්ගසේන ඉබේම මහාන වෙනවා. හිස රැවුල් බෑවිලා සිවුරු පෙරවිලා උග්ගසේන භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. දැන් මෙයා බොහෝම සංසුන බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට භික්ෂුන් වහන්සේලා අහනවා උග්ගසේන හාමුදුරුවනේ අර උණ දණ්ඩයෙන් බහිනකොට බය හිතුන්නේ නැද්ද? උග්ගසේන හාමුදුරුවෝ කියනවා නෑ මට කිසිම බයක් දැනුනේ නෑ. ඒකට හාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරට පැමිණි කරනවා බලන්න බුදුහාමුදුරුවනේ අර උග්ගසේන හාමුදුරුවෝ කියනවා උන්වහන්සේට බයක් දැනුන්නේ නෑ කියලා. හරියට එයා රහත් වෙලා ඉන්නා වගේ රඟපාන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මාගේ පුත්‍රයන්ට බයක් දැනෙන්නේ කොහෙන්ද කියලා. බයක් දැනෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ උන්වහන්සේ නොකියා කියන්නේ උග්ගසේන හාමුදුරුවෝ රහත් භාවයටපත් වුණා කියන එක. එහෙම කියලා උන්වහන්සේ බ්‍රාහ්මණ වර්ගයෙන් ගාථාවක් දේශනා කරනවා. එතකොට ධර්මසේන හාමුදුරුවෝ අපිට කියනවා මෙන්න මේ විදිහට මේ මෙලොවට විතරක් ප්‍රයෝජනයක් තියෙන මේ කෙලිලලු ආදී ශාස්ත්‍රයන්ගෙන් ඈත් වෙලා ඒවා දුරු කරලා නිර්වාණය කෙරෙහිම අපේ මනස යොමු කරන්න කියලා ධර්මසේන හාමුදුරුවෝ මෙතනදී උපදේශයක් අපට ලබා දෙනවා. ඊළඟට ධම්සභා මණ්ඩපයේදී නැත්නම් ධර්මශාලාවේදී භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වෙනවා. මොකද්ද කතාව? රහත් වෙන්න මෙච්චර පිං තියෙන උග්ගසේන හාමුදුරුවෝ ඇයි අර පහළ කුලයකට ගියේ කියලා. බුදුරජාණන් වහන්සේ මේක දැනගෙන කියනවා භික්ෂූනි ඒකත් එයාම කරගත්ත දෙයක් කියලා. කියලා උන්වහන්සේ අතීත කතාව දේශනා කරනවා. මොකද්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් රත්තරන් දාගැබක් කරනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ බරණැස් නුවර මිනිසුන් ඒ දාගැබ කරන අයට ආහාර පාන අරගෙන යමින් හිටියා කරත්තවල පුරවලා. මේක කරත්තක හිටියේ කාන්තාවක් දකින්නවා භික්ෂුන් වහන්සේ නමක් පිඬුසිඟා වඩිනවා දානි හොයාගෙන වැඩම කරනවා. මේ කාන්තාව තමන්ගේ ස්වාමියාට කියනවා ගිහිල්ලා පාත්‍ර ඉල්ලගෙන ඉන්න හාමුදුරුවන්ගෙන් අපට ඕන තරම් දානි තියෙනවා දානි ටිකක් පූජා කරමු කියලා.
මෙයාගේ මහත්යත් නොමැලීව කිසිම කම්මැලිකමක් නැතුව ගිහිලා පාත්‍රය ඉල්ලගෙන එනවා. දැන් මෙයා පාත්‍රෙ පිරෙන්න බත් බෙදලා අර භික්ෂුන් වහන්සේට දෙන්නම ගිහිල්ලා පූජා කරනවා. පූජා කරලා වන්දනා කරලා ප්‍රාර්ථනාවක් කරනවා අපිටත් අනාගතයේදී නිවන් දකින්න අවස්ථාව ලැබේවා කියලා. මේ දානේ පිළිගත්තේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි. රහතන් වහන්සේ නමක්. මේ රහතන් වහන්සේ බලනවා මොනවද මේ දායකයෝ ප්‍රාර්ථනා කරන්නේ? අනාගතයේ නිවන් දකින්න. උන්වහන්සේ දිවසින් බලන අනාගතය බලනකොට දකිනවා මේ දෙන්නම අනාගතයේ නිවන් දකින්නයි කියලා. භික්ෂුන් වහන්සේට හරිම සතුටක් දැනෙනවා. ඒ සතුට නිසා සිනහවකුත් ඇති වෙනවා. මේ හිනාවර කාන්තාව දකිනවා. එයා යන ගමන් මහත්තයාට කියනවා එයාගේ ස්වාමියාට කියනවා අර හාමුදුරුවෝ hina වුණා විද්වත්කමක් වගේ. එයාගේ තියෙන පහත් ගතියක්ද කොහෙද? අමුතු විදියට hina වුණා කියලා. එයාගේ මහත්තයා නෑ හාමුදුරුවෝ එහෙම කරන්නේ නෑ කියලා කියන්නේ නෑ. ඔව් ඒ වගේ තමයි විද්වත්කමක් වගේ තමා කියලා මතේ අනුමත කරනවා. ඉතින් මේ දෙන්න ඔහොම ජීවත් වෙලා තමන්ගේ ආයුෂ අවසානයේ මැරිලා ගිහිල්ලා මේගොල්ලෝ උපදින දිව්‍ය ලෝකෙ මේ දෙන්නම. මේ දෙන්නම දිව්‍ය ලෝකෙ ඉපදිලා එහෙ ඉතින් සැප සම්පත් විඳලා දැන් දිව්‍ය ලෝකේ ඉන්න කාලය අවසන් වෙනවා. ඉන් අවසන් වෙලා අර කාන්තාව ඒ දිව්‍යාංගනාව අර විද්වත් කුලේ දියණිය වෙලා උපදිනවා පහළ කුලයක. ඇයි? අර භික්ෂුන් වහන්සේට අර විදියට අපහාස කිරීම නිසා. සිටු පුත්‍රයා අර තංග දේව පුත්‍රයා ඇවිල්ලා උපදින උග්ගසේන සිටු පුත්‍රයා විදියට ඉහළ කුලයක. හැබැයි එයා එහෙම ඉඳලා පසු කාලීනව අර විද්වත් දියණිය විවාහ කරගෙන පහළ කුලයට එන්න සිද්ධ වෙන්නේ ඇයි? පෙර ආත්මයේ තමන්ගේ බිරිඳගේ අර වැරදි අදහස අනුමත කිරීම නිසා. ඉතින් මේ කතාව කියලා ධර්මසේන හාමුදුරුව අපිට කියනවා අන්න තව කෙනෙකුට පහත් විදිහට අපහාසාත්මකව හෙලා පිරිහෙලා කතා කිරීමෙන් ඈත් වෙන්න. නැත්නම් මෙන්න පේනව නේද වෙච්ච දේ. මෙන්න පේනව නේද වෙච්ච දේ. මේගොල්ලෝ කොච්චර පින් කරගත්තත් අර රහතන් වහන්සේට අපහාසාත්මකව කතා කිරීම නිසා පහළ කුලේ උපදින්න සිද්ධ වුණා. හැබැයි ඒ රහතන් වහන්සේට පූජා කරපු දාන පාත්‍රයේ ආනිසංසයෙන් උග්ගසේන සිටු පුත්‍රයා රහත් වෙනවා. ඒ විතරක් නෙමෙයි යාගේ බිරිඳත් පසුව මහාන වෙලා රහත් භාවයට පත් වෙනවා. මේ විදිහට කතාව අවසන් කරන ධර්මසේන හාමුදුරුව අපට මේ කතාවේදී ප්‍රධාන උපදේශය විදිහට දෙන්නේ මොකද්ද? අපි හැමතිස්සෙම නිර්වාද්‍ය ශිල්පයක් ඉගෙන ගත යුතුයි. මෙලොවටත් පරලොවටත් දෙලොවට ඵලදායි යහපත් ශිල්පයක්ම ඉගෙන ගන්න ඕනි කියලා. මේකේ අතුරු උපදේශයක් විදිහට අපට දෙනවා මොකද්ද? අනුන්ට හෙලා පිරිහෙලා කීමෙන් ඈත් විය යුතුයි කියන එක.